welcome මගේ channel එකට sales target. මම මණික් සරණායක. අද අපි ඊටමත් සරල හැබැයි ඊටමත් වැදගත් ප්‍රශ්නයක් ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. ඇයි සමහර කට්ටියට sales target එක ගහන්න මොකක් අමාරු අපහසු. අපි දන්නවා මොකක් කට්ටිය sales target එක ගහනක මොකක්ද දුරට සැහැල්ලුවෙන් කරන කාණ්ඩයක් ඉන්නවා. අපිට පේන්නේ ඒ කට්ටියගේ මහන්සිය යම්කිසි සැලැස්මක් කරනවා sales target එක ඉතාමත් ලේසියෙන් ගහන කට්ටිය ඉන්නවා මාස්පතා. තවත් සමහරක් ඉන්නවා sales target එක ගහන්න ඉස්සෙල්ලා ටිකක් දඟලනවා. පොඩි තරඟයක් දෙනවා. බට් කාලයක ඇවෑමෙන් මාස්පතා sales target එක ගහන සමහරක් මාසවල අඩු වෙන්න පුළුවන්, හිග වෙන්න පුළුවන්. බට් අවුරුද්ද අන්තිමේදී කොහමද cumulative එක ගහලා sales target එක achieve කරන කට්ටියක් ඒ වර්ගයකුත් ඉන්නවා. තුන්වෙනි කාණ්ඩය තමයි sales target එක ගන්න මාසපතා සෑහෙන වෑයමක්, සෑහෙන පීඩනයට ලක් වෙනවා. ලොකු අරගලයක්. ඇයි මේ විවිධත්වය? හුඟක් කට්ටිය ඍජුවම එකපාරට විනිශ්චයට යනවා. එහෙම නැත්නම් අවසාන තීරණයට එනවා. මේක සාමාන්‍ය පුද්ගලිකව සේල්ස්මන් කෙනෙක්ගේ කැපවීම එහෙම නැත්නම් උනන්දු ආශ්‍රිත ප්‍රශ්නයක්. කමිට්මන්ට් ලෙවල්ස් නැත්නම් ඉන්ට්‍රස්ට් ලෙවල්ස් කියලා කියනවා. මේකේ ප්‍රශ්නය ඒක ඊට වඩා හුඟක් පුළුල්යි ගැඹුරුයි. අපි බලමු ඒ ගැන පොඩ්ඩක් විග්‍රහය කරලා. ඒකට ඉස්සෙල්ලා අපි දරගන්න ඕනේ එහෙම නැත්නම් අර්ථකථනය කරන්න ඕනේ, නිර්වචනය කරන්න ඕනේ මොකද්ද මේ අමාරුව කියන්නේ. මේ අමාරුව කියන්නේ තමන්ගේ සේල්ස් හෙඩ් ඇවිල්ලා එහෙම නැත්නම් අපේ මාකටිං මැනේජර් වෙන්න පුළුවන්, නැත්නම් ටීම් ලීඩර් වෙන්න පුළුවන්. ඇවිල්ලා වත් එක්ක ඇති වෙන සංවාදය නෙවෙයි. ඔයාගේ සේල්ස් ටාගට් එක අඩුයි මේ මාසේ, ඔයා කියුමුලටිව් එක බිහයින්ඩ් පිටිපස්සේ ඉන්නේ. ඒක නෙමෙයි මම කියන්නේ. මොකක්ද ඒ ස්වයං උපලබ්ධි නැත්නම් ස්වයං අවබෝධයේ මොන අවස්ථාවද ඉන්නේ මං කරන වෑයමේ මං කරන ක්‍රියාමාර්ග මං කරන හැකියාවේ කුශලතාවයේ යම්කිසි අඩුපාඩුකම් තියෙනවා. මම ඇත්තම අමාරුන් සේල්ස් ටාගට් එක ගහන්න කියන අවබෝධයේ මොන අවස්ථාවද ඉන්නේ අපි කියනවා රෙඩ් ෆ්ලැග්ස් කියලා. සාමාන්‍යයෙන් අපි බාණ්ඩයක් නැත්නම් සේවාවක් අපි විකුණනකොට නැත්නම් සෙලින් වල නියතනකොට සාමාන්‍යයෙන් ඒකේ තියෙන අපි කියනවා කාල වක්‍රයක් එහෙම නැත්නම් සේල්ස් සයිකල් එකක් කියලා තියෙනවා. සමහරක් බාණ්ඩ අපි මාසෙන් විකුණන්න පුළුවන්, සතියෙන් විකුණන්න පුළුවන්, සමහරක් බාණ්ඩ විකුණන්න මාස 3ක් යනවා. ඒ එකක් තමයි සේල්ස් සයිකල් එක. සාමාන්‍ය සේල් එක ක්ලෝස් කරන කාලය. මම හිතනවා සේල්ස් සයිකල්ස් 3ක් නැත්නම් 4ක් පහ වෙනකොටත් සාමාන්‍ය සේල් එකක් ක්ලෝස් කරගන්න බැරි නම් ඒක තමයි ඉස්සෙල්ලාම සංකේතය නැත්නම් සංඥාව අමාරුවෙන් තමයි ටාගට් එක ගහන කියන ඒ අවබෝධය ඉන්නේ එතනදී. සේල්ස් සයිකල්ස් 3ක් නැත්නම් 4ක්. සෝ අපි පොඩ්ඩක් විමර්ශනය කරලා බලමු මේ සේල්ස් ටාගට් එක ගන්න සමහර කට්ටියට සමහර කට්ටියට අමාරු. මොකද්ද මේ විවිධත්වය? ඒක මම හිතනවා දැන් කාරණා සාධක 3ක් තියෙනවා මේකට බලපාන. පළවෙනි එක තමයි මොනවද අපි කරන්නේ? What do we do? මොකද්ද කරන්නේ කියන එක ඉතාල වැදගත්. සාමාන්‍යයෙන් සේල්ස් ශේෂ්ත්‍රයේ න්‍යාලී ඉන්නකොට කාලය උපරිමය කරගන්න ඉතාම අවශ්‍යයි. ඒ අතරතුර අපි මොනවද කරන්නේ? අපේ පුරුදු මොනවද? අපි එදිනෙදා කරන අපේ ක්‍රමවේදය මොකද්ද? අපි කියනවා habits and rituals කියලා. ඒක එකක්. දෙවෙනි එක තමයි අපි කෙසේද කරන්නේ? ඒ කියන්නේ how do we do it? මොන වගේ skills නැත්නම් කුශලතාවද අපි යොමු කරන්නේ නැත්නම් අපි උපයෝගී කරන්නේ අපේ sales target එක ගන්න. තුන්වෙනි කාණ්ඩය තමයි why do we do it? එහෙම නැත්නම් ඇයි අපි sales වල ඉන්නේ? මොකද්ද අපේ ඇයි අපි සේල්ස් ශාස්ත්‍රයට ඉස්සෙල්ලාම පියුසුනේ? සෝ මේ කාරණා තුන මොකද්ද අපි කරන්නේ? කෙසේද අපි කරන්නේ? ඇයි අපි කරන්නේ? අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් what do we do? How we do it and why we do it. අපි මේ එකින් එක බලමු. සෝ පළවෙනි එක තමයි මොකද්ද අපි කරන්නේ? What do we do? now සාමාන්‍ය සේල්ස් ශාස්ත්‍රයට නියැලෙනකොට කාලය සීමිතයි. කාලය ඉතා වැදගත්. අපි කාලේ උපරිමය කරගන්න ඕනේ. ඒක අපි කොටස් වලට බෙදන්න ඕනේ. වැඩිම ඵල නෙලා ගන්න. මේ සම්බන්ධව කරන කතා කරනකොට ඉතාමත් වැදගත් අපේ පුරුදු. එහෙම නැත්නම් අපේ අපි කියනවා habits and rituals කියලා. අපේ ක්‍රමවේදය. එක එකනාගේ ක්‍රමවේද වෙනස්. ඒක ඍජුවම බලපානවා සේල්ස් ශාස්ත්‍රයේ සාර්ථක සේල්ස් කරිය එකක් යන්න පුළුවන් නැද්ද කියලා. සෝ මේක ඉතින් වැදගත් දෙයක් තමයි අපි මොකද්ද කරන එක අපි කාණ්ඩ 4කට බෙදා ගන්න පුළුවන්. මේ කාණ්ඩ 4 තවත් අපි බලන්න පුළුවන් ධනාත්මක පැත්තෙන් කාරණා දෙක, තව ඍණාත්මක පැත්තෙන් කාරණා දෙකක්. අපි ඍණාත්මක පැත්තෙන් බලනකොට අපි කරන දේ අපි මොකද්ද කරන්නේ? කොහොමද අපි කාලය යොමු කරන්නේ?
පළවෙනි එක තමයි අපි කරනවා දැන් සමහරක් පිට අපි කරන දේ අඩුවෙන් කරන්න ඕනේ. අපි දැන් කරනවා ඒ ක්‍රියාකලාපේ අපි කාලය සමග අපි ගැටණයක් හින්දා ඒක අපි අඩුවෙන් කරන්න. මොනවද ඒ? උදාහරණයක් වශයෙන් ගත්තොත් ඊමේල් චෙකින්. එහෙම නැත්නම් ඊමේල් සෝදිසි කිරීම. හැම මිනිත්තු 15න් 15ට නැත්නම් පැයෙන් පැයට අපි ඊමේල් ගැන අපි ඊමේල් චෙක් කරනවා නම් ඒ ගැන බලනවා නම් මොනවා ඊමේල්ස් එක කියලා හුඟක් කාලය යොමු කරනවා නම් ඒක කාලේ නාස්ති වීමක්. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් දත්ත විශ්ලේෂණ. එහෙම නැත්නම් data analytics කියනවා. සමහරවිට අපි ඕනට වැඩි කාලය යොමු කරනවා යම්කිසි ඉන්ඩස්ට්‍රි කර්මාන්ත සම්බන්ධව යම්කිසි කස්ටමර් කෙනෙක් සම්බන්ධව අපි ඒක කලවනාකාරීත්වය කරන්න ඕනේ හරි උමනා ප්‍රමාණයට විතරක්. වැඩියෙන් ફોකස් කරලා වැඩියෙන් ඇනලයිස් කරන්න නැතුව විශ්ලේෂණය කරන්න නැතුව. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හුඟක් දුරට අපි රඳා පවතින අපේ existing base එකෙන් sales target එක ගන්න. ඒක හොඳ දෙයක්. අපි තාමන්ගේ වර්තමාන අපි customer base එකක් තියෙනවා. අපි ඒක දිහා බලලා ඒකෙන් පුළුවන් තරම් අපි ඒ කට්ටියට කතා කරලා තව අපි අලුත් business ගන්න බලනවා. හැබැයි ඒක හුඟක් වැඩියෙන් රඳා පවතින හොඳ නැහැ. So ඒක අපි අඩු කරන්න ඕනේ. තව එකක් තමයි අපි කියනවා excessive follow up කියන එක අනුබැදුම. ඒ කියන්නේ අපි සමහර විට එක කස්ටමර් කෙනෙක්ගේ පිටිපස්සෙම යන හැමදාම කතා කරනවා, හැමදාම කෝල් කරනවා. එහෙම නැත්නම් හුඟක් දත්ත නැත්නම් රිපෝටිං ඒ සම්බන්ධව අපි යොමු කරනවා. රිපෝටිං කරන එක තමයි වැදගත්. ඒත් ඒක අඩුවෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. follow up කරන එකත් අපි කලමනාකාරීත්වය කරන්න ඕන අපිට ඕන විදියට ඌමනා කාලය පුළුවන් තරම් කෙටියෙන් යොමු කළා. මොකද මේ ඔක්කොම කාලයට ඍජුම බලපානවා. දෙවෙනි ගුණාංගය අපි බැලුවොත් මොකද්ද අපි කරන්නේ? ඍණාත්මක පැත්තෙන් බැලුවොත් අපි කරන දේවල් තියෙනවා අපි ඒක වහාම නවත්තන්න ඕනේ. මොකද ඒක කාලයට ලොකු ගැටලුවක්. මොකද කාලනේ කළමනාකාරීත්වය කරන එක තමයි සේල්ස් තියෙන ලොකුම ගැටලුව. ඒක අපි උපරිම ලෙස කරන්න ඕනේ. නිසි ප්‍රතිඵල ලබා ගන්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර කස්ටමර්ස්ලා ඉන්න අපි උන්කා කාලයක කස්ටමර්ස් එක්ක අපි සම්බන්ධය ඇති කරනවා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නැහැ. සේල් එක ක්ලෝස් කරගන්න බෑ. So ඒ අවබෝධය එන්න ඕනේ උපලබ්ධිය. දැන් ඇති මේ සේල්ස් කස්ටමර්ත් එක්ක ගත කරා ඒකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක අපි වහම නවත්තන්නකොට ඒ කාලය අපි යොමු කරන්න ඕනේ අලුත් කස්ටමර් කෙනෙක් නැත්තම් වෙන කොන්ටැක්ට් එකක් පස්සේ යන්න. දෙවෙනි එක තමයි සමහර විට අපි පුරුදු වෙලා තියෙන වැඩි වුණාම ගෙදර යන්න. සේල්ස් වල කට්ටිය ඉන්නවනම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද සේල්ස් කියන්නේ අපි අලුත් කොන්ටැක්ට්ස් හදා ගන්න විදිය. සමහර විට අපි හිතනවා අපි වැඩි ඉවරලා ඉක්මනට ගෙදර යන්න ඕනි කියලා. එතකොට හුඟක් ඔපචුනිටිස් නැත්නම් අවස්ථාවක් නැති වෙනවා. So ඒකින්ද සමාජ උත්සව එහෙම නැත්නම් අපි කියනවා ක්ලබ්, සොසයිටිස්, මිනිස්සු ගැවෙසෙන තැන් උත්සවයට සහභාගී වීම ඉතාමත් වැදගත්. So ඒ වගේ අපි හිතාගෙන ඉන්නවා නම් අපි වැඩ කරලා ගෙදර ඉක්මනට යන්න ඒක අනිවාර්යෙන් වහා ඉක්මනින් ඒක නවත්තන්න ඕනේ. තමන්ගේ කාලය යොමු කරන්න ඕනේ sales opportunities නැත්නම් network opportunities නැත්නම් අවස්ථාවන් කියනවා. ඒ සම්බන්ධ මොක එහෙම තමයි අපි leads එන්නේ. තව උදාහරණයක් ගත්තොත් හුඟක් කට්ටිය කියනවා මම සතියාන්තයේ වැඩ කරන්නේ නැහැ. weekend එක මම වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම බෑ. sales ශාස්ත්‍රයේ ඉන්නවනම් අපි මොන අවස්ථාවේදී අපිට contact එකක් නැත්නම් අලුත් අවස්ථාවක් එන්නේ බිස්නස් එක දියුණු කරන්න සතියාන්තයේ පුළුවන් තරම් මිනිස්සුම හම් වෙලා සෙනසුරාදා දෙන්න පුළුවන් ඉරිදි වෙන්න පුළුවන් සේල්ස් ශාස්ත්‍රයේ ඉන්නවා නම් ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හුඟක් විට අපේ හම් වෙනවා සමහර විට සමහර ලීඩ්ස් නැත්නම් අපි කියන සම්බන්ධ නැත්නම් කොන්ටැක්ට්ස්. අපි හුඟක් දුරට පොඩි ලීඩ් එකක් આવොත් ඒක වැදගත්කමක් නැහැ ඉන්සිග්නිෆිකන්ට් කියලා අපි ඒක පහතට දානවා. හැම ලීඩ් එකම වැදගත්. හැම ලීඩ් එකටම කාලයක් දෙන්න ඕනේ විමර්ශනය කළා සාධාරණීකරණය කරන්න ඕනේ මේ ලීඩ් එකෙන් ලොකු කොන්ටැක්ට් එකක් හදාගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අතහැරියට කමන්නේ. now තුන්වෙනි කාණ්ඩය තමයි අපි මොකද්ද කරන මාතෘකාව යටතේ ධනාත්මක පැත්තෙන් බලනවා නම් අපි කරන දේවල් තියෙනවා දැන් ඒව අපි වැඩියෙන් කරන්න. මොකද කාලය වැඩියෙන් යොමු කරන්න ඕනේ වැඩි ප්‍රතිඵල එන එකට. අපේ කම්පැනි එක ඇතුළේ ඉඳලා අපි දත්ත විශ්ලේෂණය නැත්නම් රිපෝට් ජෙනරේෂන් කරනකොට වඩා ඉතාමත් වැදගත් ලොකු වෙලාවක් යොමු කරන්න ඕනේ උදාහරණයක් වශයෙන් ප්‍රොස්පෙක්ටිං වගේ වැඩවලට. ඒ කියන්නේ කස්ටමර් ඉදිරිපිට ගිහිල්ලා පුළුවන් තරම් අලුත් කස්ටමර්ස්ලා හොයාගන්න ඒ වෑයම ඉතාමත් වැදගත් සේල්ස් ජීවිතේ නැත්නම් මාසික ටාගට් එක ගහන්න. තව එකක් තමයි අපි කියනවා කෝල් කෝලින් කියලා. පුළුවන් තරම් අපි දුරකථනය නැත්නම් ටෙලිෆෝන් එක යූස් කරලා පුළුවන් තරම් අලුත් කොන්ටැක්ට්ස් හදාගෙන අලුත් ලිස්ට් හදාගෙන ටෙලිෆෝන් එක යූස් කරලා ඒ දන්නේ නැති වුණත් අලුත් කොන්ටැක්ට්ස් හදාගන්න අපි කෝල් කෝලින් කියන ප්‍රතිශතය වැඩි කර ගන්න ඕනේ.
තව එකක් තමයි data විශ්ලේෂණය. දැන් අපි ගත්තොත් එක පැත්තකින් බලනකොට සමහර විට data වැඩියෙන් විශ්ලේෂණය කරන එක හොඳ නැහැ. but ඒ අතරතුර අඩුවෙන් විශ්ලේෂණය කරන එකත් හොඳ නැහැ. අපි දැන් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ගැන දන්නවා. but සමහර විට එයා කරන ව්‍යාපාරය විතරක්මදි, එයා කරන සේවාව නැත්නම් නිෂ්පාදනයේ මොන ප්‍රොඩක්ට් එකක්ද කරන එක විතරක්මදි. එයාගේ මොනවාද මානසිකත්වයේ එයාගේ තියෙන ප්‍රශ්න, එයාගේ කම්පැනි එකට අවශ්‍ය විසඳුම් මොනවාද? කරුණාකරලා මගේ සේල්ස් ටාගට් channel එකට යන්න. උගාක් දේවල් අපි කස්ටමර් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා, අපි කොහොමද කමියුනිකේට් කරලා කෝඩිනේට් කරලා කනෙක්ෂන්ස් හදාගන්නේ කොහොමද කියලා හුඟක් ක්ලිප්ස් තියෙනවා. so ඉතා වැදගත් අපි කස්ටමර්ත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න. right? so ඒකෙන්ද ඒක දැනගන්න එකම දේ තමයි අපි data analytics මොනවද කස්ටමර්ගේ පෞද්ගලික තොරතුරු, එයාගේ ව්‍යාපාරයට අවශ්‍ය, එයාගේ විසඳුම මොකක්ද එයා හොයන්නේ. so ඉතා වැදගත් අපි දැන් කරනවා ඇති ඊට වඩා වැඩියෙන් කරන්න ඕනේ සමහර විට. අනිත් එක තමයි මොකක්ද උඩට කියන්නේ අපි කියනවා කස්ටමර් විසිට්ස් කියලා. කස්ටමර්ස්ලා අනිවාර්යෙන් ගිහලා හම්බ වෙන්න ඕනේ. කස්ටමර් ඉදිරිපිට යන එක ඉතා වැදගත්. right? so හුඟක් කාලය යොමු කරන්න ඕනේ දැන් කරනවා ඇති. හැබැයි ප්‍රතිශතය සමාජයට වැඩි කරන්න ඕනේ. ඒකෙන් හුඟක් දුරට සම්බන්ධතා ඇති කරලා ඍජුවම බලපාන සේල්ස් ටාගට් එක ගන්න. හතරවෙනි කාණ්ඩය තමයි ධනාත්මක පැත්තෙන් බලනවා නම් මොකක්ද අපි කරන්නේ ඉදිරියදා කියන මාතෘකාව යටතේ. දේවල් කීපයක් තියෙනවා අපි ඒක ඉබේම එක පාට කරන්න පටන් ගන්න ඕනේ. ඒක අපි දැන් කරන්නේ නැත්තම්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඩිජිටල් ප්‍රසන්ස් කියලා කියන. ඒ කියන්නේ අපි අන්තර්ජාලයේ එහෙම නැත්තම් තාක්ෂණිය යොමු කළා අපි ගැන අපි ප්‍රවර්ධනය කරනවාද කස්ටමර්ට. අපේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්, එහෙම නැත්තම් පර්සනල් සෙලින් වෙන්න පුළුවන්. YouTube clips වෙන්න පුළුවන්, මේ වගේ clips. එහෙම නැත්තම් තාක්ෂණිය යොමු කළා ඒ සම්බන්ධතාව ඇති කරන ගිතා වදක. එහෙම නැත්තම් සමහර විට අපි කියනවා වෘත්තිමය platforms තියෙනවා, digital professional channels තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් LinkedIn. ව්‍යාපාර ශාස්ත්‍රයේ හැම employee කෙනෙක්ම එහෙම නැත්නම් හැම ව්‍යවසායකයෙක්ම කලමනාකරුවෙක්ම ඒ LinkedIn කියන platform එකේ ඉන්නවා. ඒකට තමන්ගේ page එක හදලා අනිවාර්යෙන් ඒකෙන් අපේ product නැත්නම් service එක අපි ප්‍රවර්ධනය නැත්නම් promote කරන්න පුළුවන්. ඉතා වැදගත් ඒ වගේ. ඒ වගේම අලුත් කුසලතා හැකියාව සම්බන්ධයෙන්, skills සම්බන්ධයෙන්, right? අලුත් techniques නැත්නම් අලුත් ක්‍රමවේදයන් ඉගෙන ගන්න ඉතාමත් වැදගත්. so ඒ සම්බන්ධතාවය ඉතා වැදගත් ගොඩනගන්න තමන්ගේ boss එක්ක. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් referrals කියනවා. ඒ කියන්නේ අපි අලුත් සම්බන්ධතා ඇති කරගන්න අපි මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. contact එකක් දෙන්න පුළුවන්. network opportunity අවස්ථාව වලට ගිහිල්ලා ගොඩක් කට්ටිය sales ක්ෂේත්‍රයේ මම ඉන්නවා referrals නැත්නම් අලුත් සම්බන්ධතා ගැන අහන්නේ නැහැ මිනිස්සුන්ගෙන්. ඒක ඉතාමත් වැදගත්. ගොඩක් දුරට referrals නැත්නම් පෞද්ගලික අත්දැකීම් අනුව කවුරු හරි refer කරොත් උගක් දුරට sale එකක් close කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාන් වලට යන්න ඕනේ. referrals කියනවා අපි දැන් ඉන්න වර්තමාන customer base එකකින් අහන්න ඕනේ අලුත් contact එකක් දෙන්න පුළුවන්ද? so මේ වගේ හුඟක් දේවල් තියෙනවා. අපි ඉදිරියදා කරන දේ අපි වැඩියෙන් කරන්න ඕනේ. නැත්නම් ඉබේම පටන් ගන්න. දෙවෙනි මූලික කාණ්ඩය තමයි අපි කෙසේද කරන්නේ? එහෙම නැත්නම් how do we do it? වාගේ දැන් sales ජීවන රටාවේ මාස්පතා හොඳ පුරුදු නැත්නම් හැසිරීම් තියෙන්න පුළුවන් sales ශ්‍රේෂ්ඨයට වැදගත් නැන් ඉතාලම අදාළ වෙන ඍජුවම. හැබැයි ඒක විතරක් මදි. අපි කෙසේ නැත්නම් අපි හැකියාන්ත ස්කිල් එක තියෙන්න ඕනේ ඒ ජීවන රටාව උපරිමයෙන් නිසි ප්‍රතිපද ලබා ගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය වැඩි ඉවරලා අපි යනවා නම් කියමු ඒ සමාජ නැත්නම් societies නැත්නම් clubs celebrations parties එහෙම නැත්නම් උත්සව වලට ගිහිලා සම්බන්ධතා ගොඩනගන්න ඒ මානසිකත්වයේ ඉන්නවා නම් එතකොට ඒ වෑයම දරලා තමන්ගේ දෙබසෙන් නැත්නම් කතා බහින් සංවාදයෙන් බැරි නම් අප සම්බන්ධයක් ඇති කරන්න දිගු කාලීන දැන් ඒ ප්‍රයත්නයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. so ඊටමත් වැදගත් ඒ හැකියාව දියුණු කරන්න. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සෑහෙන වෑයමක් දරලා අපි කස්ටමර් අපි ව්‍යාපාරයට නැත්නම් කම්පැනි එකට ගෙනල්ලා ප්‍රසන්ටේෂන් එකක් ප්‍රදර්ශනයක් අපි අපේ භාණ්ඩ සම්බන්ධව අපි කරොත් ඒ ප්‍රසන්ටේෂන් එකේ යම්කිසි අඩුපාඩුකම් තියෙනවා නම් ඔබට ආකර්ෂණීය ලෙස තමන්ගේ භාණ්ඩෝ සේවාව ප්‍රදර්ශනය කළා යව නම ගන්න බැරි නම් සේල් එකක් ක්ලෝස් කරන්න ඒ වෑයමේ ප්‍රතිඵලයක් නැහැ. so ඊටමත් වැදගත් තමන්ගේ කුසලතා දියුණු කිරීම. සාමාන්‍යයෙන් අපි කස්ටමර් නම ගන්න ඕනේ කස්ටමර් වොලට් එක එළියට ඇරලා මගේ සල්ලි ගන්න මට භාණ්ඩ දෙන්න කියන තැනට. ජෝර්ඩන් බෙල්ෆර්ඩ් වුල්ෆ් ඔෆ් වෝල් ස්ට්‍රීට් කියන චිත්‍රපටයෙන් ප්‍රසිද්ධ වෙච්ච අග්‍රගණයේ වෙළඳ උපදේශකයෙක් සේල්ස් ගුරු කෙනෙක්
ඔව් කියා සිටින්නේ ඇත්තෙන්ම අපේ හැම සේල්ස් සංවාදයේම නිකන් ස්ට්‍රේට් ලයින් එකක් වශයෙන් නැත්තම්. ඍජු ගමනක්. ඒකෙදී අපි අපේ සංවාදය තුළින් කස්ටමර් එක එක පැත්තට යනවා නම් එයාව කොහොමරි නම්බගෙන ඒක කෙලින් ඉරක් හා සමානව ගිහලා සේල්ස් ක්ලෝසින් එකට යන්න පුළුවන් වෙන්න ඕනේ. සෝ ඒ වගේ අලුත් ටෙක්නික්ස් තියෙනවා අපි අපේ හැකියාව ඉතාමත් වැදගත් දියුණු කිරීම. අන්තිම කාණ්ඩය තමයි ඇයි අපි සේල්ස් වල ඉන්නේ? Why are we in sales? හුඟක් කට්ටිය සේල්ස් වලට එන්නේ තමන්ගේ කැමැත්තෙන්. අනේ ඒක ප්‍රතිඵලය ඒකට අනිවාර්යෙන් පේනවා. මොකද ඒ උත්සාහය පෙන්නුම් කරනවා. සමහර කට්ටිය තමන් වෙන කෙනෙක්ගේ පුෂ් කළා හරි සමහර කට්ටිය වෙන කෙනෙක්ගේ ආభాෂයෙන් නැත්තම් වෙන කෙනෙක්ගේ කැමැත්තෙන් සමහර සේල්ස් වලට එන්න තියෙනවා. කෙසේ වෙතත් කොහොම ආවත් ඇයි සේල්ස් වල ඉන්නේ කියන එක ඉතා වැදගත් ඒ මානසිකත්වය. මේක හදාගත්තොත් මොකක්ද අපි කරන්නේ කෙසේද කරන්න කියන එක ඉතාමත් ලේසියෙන් හදාගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍ය සේල්ස් ශාස්ත්‍රයේ ඉන්නකොට ඒ ඉන්න සේල්ස්මන්ලා එක්සිකියුටිව්ස් වෙන්න පුළුවන්, මැනේජර්ස්ලා වෙන්න පුළුවන් කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් අපි කියනවා හයි ෆ්ලයර්ස්ලා. ඒ කියන්නේ හොඳටම සේල්ස් උපරිම ලෙස කරන කට්ටිය. මේ කට්ටිය සේල්ස් ශාස්ත්‍රයේ ඉන්නේ කියලා ඇයි කියලා හොඳ අවබෝධයක් තියෙනවා. ඒක හරියට heat seeking missile එකක මිසයිල් එකේ ටාගට් එක වෙනස් වෙනකොට ඒ කට්ටිය දන්නවා කොහොමද ඒ කට්ටිය වෙන විකල්ප හොයාගෙන කොහොමරි ටාගට් එක ගහන්න. මේ කට්ටිය අනිවාර්යෙන් ටාගට් එකෙන් 100ට 120ක් 130ක් ගහන කට්ටිය. මොකද ඒ කට්ටිය හැම වෙලෙම වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? උගාක් කාලය යොමු කරන කාලේ උපරිම ලෙස සැලසුම් කරන ඉතාත්ම ස්ථීර අවබෝධයක් තියෙනවා. ඇයි ඔකට සේල්ස් වල ඉන්නේ කියලා. දිගු කාලින පැවැත්මක් වෙන ඉතාමත් සාර්ථක සේල්ස් ගමනක් යන්න පුළුවන් මේ වගේ මානසිකත්වයක් තියෙන කට්ටිය. දෙවෙනි කාණ්ඩය තමයි සේල්ස් වලට එන්න කැමති. තමන්ගේ සොය මානසිකත්වයෙන් සේල්ස් වලට ඇවිල්ලා තින්නේ. බට් සමහර විට තමන්ගේ ක්‍රියාකලාපේ මොකක්ද අපි කරන්නේ? එහෙම නැත්නම් අපේ ස්කිල් සෙට් එක කෙසේද කරන්නේ? ඒකේ යම්කිසි අඩුපාඩුකම් හින්දා සේල්ස් ටාගට් එක ගහන්නේ. සෝ මානසිකව වැටලා ඉන්නේ. සොයන් විවේචනයට ලක් කරනවා. මේ කට්ටියට ලොකු හැකියාවක් තියෙනවා. බට් හැකියාවන් ස්කිල්ස් එහෙම නැත්නම් තමන් කරන ක්‍රමවේද පුරුදු වල තමන් කරන ඉදිරියදනා කරන ක්‍රියාකලාපේ ඒක හදාගත්තොත් ලොකු සේල්ස් ගමනක් යන්න පුළුවන්. සෝ මේ කට්ටිය විශේෂයෙන්ම තමන්ගේ සේල්ස් එකේ තමන්ගේ මැනේජර් එහෙම නැත්නම් ජෙනරල් මැනේජර් සේල්ස් ටීම් ලීඩර්ත් එක්ක කතා කරලා ඒ අවශ්‍යතාවයන් කොහොමරි සපුරා ගන්න ඕනේ. මොකද ලොකු ගමනක් යන්න ඕන. ඒ පොඩි දේවල් හදා ගන්න අනිවාර්යයි. because ඒ කට්ටිය සේල්ස් දැන් සංක්‍රමණය වෙලා ඉන්නේ. සේල්ස් වල ඉන්නවද? සේල්ස් වලින් එළියට යනවද? මොකද ටාගට් ගහන්නේ නැහැ. but සේල්ස් කැමති, right? අවුරුදු 2-3ක් විතර සේල්ස් වල ඉන්නවා. ලොකු අරගලේ නැත්තම් පීඩනයකින් සාමාන්‍ය සේල්ස් ටාගට් එක ගහන්නේ. so එකපාරට මම කියන්නේ give up කරන්න එපා. ඒ සේල්ස් වලට තියෙන ආසාව සමහරට තමන් සෙල් කරන භාණ්ඩ වෙන්න පුළුවන්. සමහරට සේවා වෙන්න පුළුවන්. අතව වෙනත් සේවාවක් නැත්තම් භාණ්ඩයක් බලන්න අත්හදලා. එහෙම නැත්තම් තමන් ඉන්න ඉන්ඩස්ට්‍රි එක නැත්තම් කර්මාන්තය වෙන්න පුළුවන්. සමහරට ඒක වෙනස් කරලා බලන්න. සමහරට ඉන්ෂුරන්ස් කරන කෙනෙක් ඉන්ෂුරන්ස් නෙවෙයි FMCG products වලට කියලා සේල්ස් හොඳට කරන්න පුළුවන්. so ඒ අවබෝධය ඉතා ගැනීම ඉතා ඒ විග්‍රහය ඉතා වැදගත්. ඒ ස්වයං විමර්ශනය. right? so ඒකෙන්ද එකපාරට අත්හරින්න එපා. තුන්වෙනි මාර්ගය තමයි සේල්ස් වල නියැලී සිටින්නේ. සේල්ස් වල නොසිටිය යුතුයි. ඒ කියන්නේ ඒකට එක මානසිකත්වයක් නැහැ. තමන්ගේ හැකියාව නැත්නම් ක්‍රමවේදය දියුණු කිරීමට කිසිම උමනාවකුත් අවස්ථාවක් නැහැ. සේල්ස් කියන එක හැම එක්කෙනාටම නෙවෙයි. ඉතින් සමහර විට සේල්ස් වල මානසිකත්වය නැත්නම් තමන්ගේ ක්‍රියාකලාපය වෙනස් කරන්න අලුත් පුරුදු රිචුවල්ස් නැත්නම් හැබිට්ස් හදාගන්න. එහෙම නැත්නම් ස්කිල් ඩෙවලොප් කරන්න, කුසලතා දියුණු කරන්න උමනාවක් නැත්නම් ආසාවක් නැත්නම් ඒ කැපවීම නැත්නම් සේල්ස් ශාස්ත්‍රය ඔබට සුදුසු නෑ. so best thing වෙන සේල්ස් වෙන ශාස්ත්‍රයකට හොයාගෙන යන්න. මොකද ඒක තමන්ගේ කාලේ අපතේ යෑමක්. so අපි සාරාංශගත කරොත් මේ කාරණා තුන මොකක්ද අපි කරන්නේ? what do we do? කෙසේද අපි කරන්නේ? how we do and why are we doing? ඇයි අපි කරන්නේ? මොකද දුරට why are we doing? ඇයි අපි සේල්ස් වල ඉන්න එක මානසිකත්වය හදාගත්තොත් පළවෙනි දෙක තමන්ගේ ස්කිල් සෙට් එක නැත්නම් අපේ හැබිට්ස් හොඳ පුරුදු හදාගන්න ඉතාමත් ලේසියි. so මාත් එක්ක රැඳී සිටියා බොහොම ස්තුතියි. මගේ channel එක The Sales Target එකට පුළුවන් නම් subscribe කරන්න. මේ වගේ හුඟක් sales clips තියෙනවා. තමන්ගේ sales ජීවිතය සාර්ථක කර ගැනීමට රුකුලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක කාලය ගත කරාට බොහොම ස්තුතියි. සුබ දවසක්.